සියලු දෙනාටම සුබ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. සමුපකාර ව්‍යාපාරයේ සියලු දෙනා මේ වෙලාවේ ඉතාමත්ම කාර්යබහුල වෙන්නේ. COVID-19 එක ඔබ ජීවත් වෙන්නේ ඔබ ලංකාවේ ජනතාවට මේ වෙලාවේ සේවය කරනවා. මම චූටි දෙයක් කියන්නම් ඔබට. අපේ ශක්තිය මොකක්ද කියන එක අපි තාම ශ්‍රී ලංකාවේ ජනතාවට රජයට අපි පෙන්වලා දීලා නැහැ. මම ටිකක් සතුටු වෙනවා ඊයේ දවසේ ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය විසින් මාධ්‍ය සාකච්ඡාවක් තියෙන අපි කරන වැඩ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරා. ඇත්තටම සතුටු විය හැකි ඒ පිළිබඳව. 400ක් තියෙන සතුස ගැන කතා කරනවා මාධ්‍යයෙන් 4000ක් වෙන අපේ අවුට්ලට් පිළිබඳව කවුරුත් කතා කරන්නේ නැහැ. මම හිතන්නේ මේක විය යුතුයි. අපි දැනුවත් කිරීම විය යුතුයි. ඒක නිසා මම හිතන්නේ මේ අවස්ථාවේදී අවධානම නොදකා සමුපකාර සේවකයෝ සමුපකාර දෙපාර්තමේන්තුව සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිතුමා ඇතුළු සියලු දෙනා ඉතාමත්ම කාර්යභාරයක් මුළු ලංකාව පුරා ක්‍රියාත්මක කරනවා. ඔබ චුට්ටක් හිතන්න. ද්විසේවා සමුපකාර සමිති 304ක් තියෙනවා. එක සමිතියකින් ජංගම රට අවම වශයෙන් 5ක් යොදලා තියෙනවා. එහෙම මේ දුවන 1500කට වඩා වාහන ප්‍රමාණයක් අද ලංකාවේ මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. සමහර සමිති මම දන්නවා පෞද්ගලිකව 20-25 වාහන යොදලා තියෙනවා. ඉතින් එහෙම තියෙන තත්ත්වයක් තුල අවදානම තියෙනවා 200-300ක් කොවිඩ් හැදලා ඉන්න සමුපකාර සේවකයන් සමාජිකයන් අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් ඒ වගේම සමහරු මියගින් තියෙනවා. මම පෞද්ගලිකව දන්නවා පොළොන්නරු ඉන්ධන කළමනාකාර හිටපු කළමනාකාරතුමා මිය ගියා. ඉතින් එහෙම අවදානමක් තියෙන වෙලාවක සමුපකාර ව්‍යාපාරයේ ඉතා දැවැන්ත වැඩ කොටසක් මේ අවස්ථාවේදී සිදු කරනවා. මම හැබැයි ඒ ගැන කියන්න නෙවෙයි අද මෙතෙන් ආවේ. ඒ ගැන නම් චුට්ටක් කියන්න නෙවෙයි ආවේ. ඔබට චුට්ටක් අමතක වෙලා තියෙන දෙයක් මතක් කරන්නයි මම මෙතෙන් ආවේ. ඔබ චුට්ටක් කල්පනා කරලා බලන්න අපේ තිබු මූල්‍ය සත්‍ය සමුපකාර ව්‍යාපාරය ආරම්භ කරන අවස්ථාවේ 1906 ඉඳන් 1960 වෙනකන් අපි කොච්චර මූල්‍ය ශක්තියක් තිබ්බ සමුපකාර ව්‍යාපාරයක්ද කියලා බලන්න. මම චුට්ටක් තාමත් කෙටියෙන් මම ලොකු වෙලාවක් ගන්නේ නැති තාමත් කෙටියෙන් පැහැදිලි කරන්න 1929 සමුපකාර ව්‍යාපාරයේ ප්‍රථම මධ්‍යම බැංකුව ආරම්භ කරනවා. ඊට පස්සේ පළාත් බැංකුව ඇති වෙනවා. දිස්ත්‍රික් බැංකුව ඇති වෙනවා. මෙහෙම ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ මූල්‍ය ශක්තිය වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වෙද්දී ශ්‍රී ලංකාවේ මහා බැංකුව ආරම්භ කරන්න ඉස්සෙල්ලා අපි ෆෙඩරල් බැංකුව එහෙම නැත්නම් සමුපකාර මධ්‍යම බැංකුව ආරම්භ කරනවා. මෙහෙම ආරම්භ කරගෙන යන මූල්‍ය ශක්තිය අපි ගාව තියෙන රජයේ මේක හඳුනා ගන්නවා. මෙහෙම හඳුනාගෙන SWRD බණ්ඩාරනායක රජී කුෂිකර්ම අමාත්‍යවරයා හිටි පිලිප් ගුණවර්ධන අමාත්‍යවරයා 1957 දී සමුපකාරයේ සංවර්ධන බැංකුවක් තිබිය යුතුයි කියන යෝජනාව ගේනවා. මේ යෝජනාව ගෙනත් වෙන සමුපකාරයේ වෙනුවෙන් සංවර්ධන බැංකුවක් ඇති කරනවා. ඒකට ඕන සියලු සුසුකාන් සමුපකාර ව්‍යාපාරයේ අවස්ථාවේ තියෙනවා. සමුපකාර ව්‍යාපාරයේ චෙක්පත් පවා විකුත් කරලා තියෙනවා. මාගාව කියන ඒ 1950 ඉදිරිපත් කරන චෙක්පත් මේ ඡායා පිටක තබුල්ල පැහැදිලිව පේනවා කියන එක ගැටලුවක්. නමුත් එහෙම එකක් තියෙනවා. 1950 ඉදිරිපත් කළ චෙක්පතක්. ඉතින් එහෙම චෙක්පත් වලින් ගන්ධන කරපු ආයතන සමුපකාර ව්‍යාපාරය කියලා කියන්නේ. 1957 මේ සමුපකාර සංවර්ධන පනත ගේනවා. හැබැයි චූටි කේද ජනක සිද්ධියක් වෙනවා. 1959 DSWRD බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය වෙනවා. ඊට පස්සේ ඉතාමත් කෙටි කාලයක් තුල ලංකාවේ අගමැතිවරු තිදෙනෙක් පත් වෙනවා. විජයානන්ද දසනායක, ඩල්ලි සේනානායක, සිනමාඩයස් ආර්.ඩී. බණ්ඩාරනායක මෙන්න මේ කියන අගමැතිවරු පත් වෙනවා. මේ පත් වෙන අතරේ මුදල් අමාත්‍ය ධූරය දරනවා 1961 ටී.බී. ඉලංගරත්න මහතා. ටී.බී. ඉලංගරත්න මහතා මුදල් අමාත්‍ය ධූරය දරන අවස්ථාවේදී අපි අර හදපු සමුපකාරයේ වෙනුවෙන් හදපු සමුපකාර සංවර්ධන බැංකු පනත එහෙම්මම මහජන බැංකු පනත බවට පත් වෙනවා. ඔන්න මහජන බැංකුව 1961 ජූලි 1 වෙනිදා ස්ථාපිත වෙනවා. 1961 අංක 29 දරන පනතේ. හැබැයි ඒක නිකම්ම නෙවෙයි ස්ථාපිත වෙන්නේ. ඒ ස්ථාපිත වෙන අවස්ථාවේදී මේකට අරමුදල් අවශ්‍යයි. මේ අරමුදල් වලින් ආරම්භ කරන අවස්ථාවේදී සමුපකාරයේ විසින් 50% කොටස් දායකත්වයක් දරනවා. ඊට අමතරව රජයේ 50% කොටස් දායකත්වයක් දරනවා. මෙන්න මේ විදිහට සමුපකාර ව්‍යාපාරයේ පළාත් බැංකු, දිස්ත්‍රික් බැංකු වල තියෙන වත්කම්, ෆෙඩරල් බැංකුවේ තියෙන වත්කම්, සමුපකාර ව්‍යාපාරයේ තියෙන සියලු වත්කම් වලින් තමයි මහජන බැංකුව ආරම්භ කරන්නේ. එහෙම ආරම්භ කළ 1970 දශකයේ අවසානයේදී ඉතුරු දිස්ත්‍රික් බැංකු ටිකක්, ඉතුරු පළාත් බැංකු ටිකක් මහජන බැංකුවට පවර ගන්නවා.
මේ විදිහට මහජන බැංකුව සමූපකාරී ඉපදෙන. එතකොට මහජන බැංකුවේ අම්මා සමූපකාර ව්‍යාපාරය. මම එක සූතු උදාහරණයක් විතරක් ඔබට දැනෙන්න කියන්න. ආදිපාලි වීදියේ තියෙන පළාත් බැංකුව. එහෙම නැත්නම් අද තියෙන මහජන බැංකුව, චටම තට්ටුව. මේක ඒ දවස්වල සමූපකාර පළාත් බැංකුව. 1965 ඩඩ්ලි සේනානායක විසින් මෙහි සමරු ඵලකේ විවෘත කරනවා. අද ඔබට ගියා මේක දැක ගන්න පුළුවන්. ඉතින් එහෙම අපේ තියෙන වත්කම් වලින් තමයි මහජන බැංකුව ආරම්භ කරන්නේ. ආරම්භක අවස්ථාවේදී 50%යි කොටස් වලින් රාජ්‍ය දායකත්වයේ දැක්වේ. ඒකට ප්‍රතිඋපකාර විදියට මහජන බැංකුව ඉස්රෝම පළවෙනි අධ්‍යක්ෂ මණ්ඩල 9 දෙනාගේ ලේකම් ඇතුළු 9 දෙනාගේ 5 දෙනෙක් සමුපකාරීව පත් කරනවා. මේ පිළිබඳව මහජන බැංකුව විසින් නිකුත් කර පළවෙනි සංග්‍රහයේ සාක්ෂි තියෙනවා. මේ සංග්‍රහය ඒ සංග්‍රහයේ පළවෙනි අධ්‍යක්ෂ මණ්ඩලයේ විදිහට 5 දෙනෙක් සමුපකාරීව පත් කරනවා. 4 දෙනයි බාහිරින් පත් කරන්නේ. මේ 5 දෙනාගෙන් එක්කෙනෙක් සම්පකාර ව්‍යාපාර නිලනවත් සම්පකාර පියා විදියට සලකුණු ලබන වින්ස්ටන් සුබසිංහ සඳ ලංකාවේ පියා විදියට සලකන සඳ ලංකා සමිතියේ සභාපතිතුමා. එතුමා තමයි සම්පකාර ව්‍යාපාර ආරම්භක සභාපතිවරයා වෙන්නේ. නිල බලයෙන්ම ඒ දවස්වල සිටි එච්.එස්. ධනසිංහ කියන සම්පකාර සංවර්ධන කොමසාරිස්වරයා මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වෙනවා. තව 3 දෙනෙක් අර කොටස් මුදල් යෙදූ සමිති වලින් පත් වෙනවා. 5 දෙනෙක් මහජන බැංකුවේ බලය සම්පකාර ව්‍යාපාරයේ තිබ්බේ. සම්පූර්ණ සම්පකාර ව්‍යාපාරයේ තිබ්බේ. ඉතින් මෙහෙම පත් වෙන අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්පකාර ව්‍යාපාරයට වැඩක් කළ යුතුයි. ඒ අනුව මහජන බැංකුව විසින් මහජන බැංකුවේ 1961 අංක 29 දරන පනති 4 වෙනි වගන්තියේ සම්පූර්ණයෙන්ම කියන්නේ මහජන බැංකුව සම්පකාර ව්‍යාපාරයට සේවය කළ යුතුයි කියන එක. ඒ පනත අපි ගාව තියෙනවා. ඒ පනතට අනුව තමයි කටයුතු කරන්න ඕන. ඒකේ පළවෙනි පියවර විදිහට අර වින්සන් සුබසිංහ සභාපතිවරයා සම්පකාරිකයෙක් නිසා මැණික් හිමිනි ග්‍රාමීය බැංකුව ආරම්භ කරනවා. මහජන බැංකුවේ සංවර්ධන නිලධාරීන් ඒ ග්‍රාමීය බැංකුවට යොදනවා. සම්පකාරී ඒ විතරක් නිකන් හිටියේ නෑ. සම්පකාරී ව්‍යාපාරයෙන් ගහනවා සමූපකාරය සහ මහජන බැංකුව කියලා පොතක්. මේ තියෙන්නේ මේවා දැන් පැත්ත පළාතක නෑ. මෙන්න මේ වගේ පොතක් නිකුත් කරනවා. මේ වගේ සේවාවන් විශාල ප්‍රමාණයක් සිදු කරනවා. 1982 දී මහජන බැංකුව විසින් සම්පකාර ව්‍යාපාරයේ අධ්‍යාපනය සඳහා අධ්‍යාපන අරමුදලක් ඉදිරිපත් කරනවා. නිකුත් කරනවා. මේ අධ්‍යාපන අරමුදලින් දිස්ත්‍රික් මණ්ඩල වලට මුදල් දෙනවා. අවසාන වශයෙන් රුපියල් 75000 දුන්නා දැන් අවුරුදු 5-6කට පෙර. ඒවත් දැන් නැති වෙලා තිබ්බා. මහජන බැංකුව වෙනම තිබ්බා කවුන්ටර්. වෙනම කවුන්ටර්ස් තිබ්බා සම්පකාර ව්‍යාපාරෙ වෙනුවෙන්. වෙනම ගිණුම් තිබ්බා සම්පකාර ව්‍යාපාරෙ වෙනුවෙන්. වෙනම අයිරා තිබ්බා. වෙනම උගස් තිබ්බා. මේ හැම දෙයක්ම මහජන බැංකුවේ කරා. දැන් අද අපිට කවුන්ටර් කොහෙද? මහජන බැංකුවේ. වෙනම ගිණුම් කොහෙද අපිට මහජන බැංකුවේ. වෙනම සහකාර සාමාන්‍ය අධිකාරිවරු හිටියා. මේ අපි ගාව සාක්ෂි තියෙනවා ඒකට. වෙනම සහකාර සාමාන්‍ය අධිකාරිවරු සම්පකාර ව්‍යාපාරෙන් දාලා තිබ්බා. මේ සෞපකාරයේ මහජන බැංකුවේ පොතේ සාක්ෂි සම්පූර්ණම තියෙනවා. 1963 එක තිබ්බ සංග්‍රහයේදී මේක තියෙනවා. ඒ සංග්‍රහයේදී සම්පකාර ව්‍යාපාරය ආරම්භ කිරීමේ එකම පරමාර්ථය වෙන්නේ මහජන බැංකුව ආරම්භ කිරීමේ එකම පරමාර්ථය වෙන්නේ සම්පකාරයේ නගා සිටුවීම. අද කොතනද අපි ඉන්නේ? අපි මේ ටික මතක් කරගත යුතුයි. හැබැයි මෙන්න මේ විදිහට හිමින් අපි මේව ගොඩාක් මහජන බැංකුව අපෙන් ගිලී යනවා. මොකක්ද උනේ? 60 දශකයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ 9 5ක් අධ්‍යක්ෂ මණ්ඩලෙ හිටියේ සමුපකාරිකයෝ. ඒක 70 දශකයේ වෙද්දී සමුපකාර සංවර්ධන කොමසාරිස් දිල බලෙන් සහ ජාතික මණ්ඩලයේ සභාපති බවට පත් වෙනවා. 2000 දශකයේ එද්දී කිසි කෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලේ නැහැ. අපේ කොටස් මුදල 70 දශකයේ වෙද්දී 150 තිබෙක 108 දක්වා අඩු වෙනවා. 1982 සම්පකාර ව්‍යාපාරය වෙනුවෙන් මහජන බැංකුව ආරම්භ කර අධ්‍යාපන අරමුදල නැති වෙලා යනවා. අපිට අද කීයක්වත් අපිට හම්බෙන්නේ නැහැ. සියලු පහසුකම් නැති වෙනවා. දිස්ත්‍රික් මණ්ඩල වලට අවසානයේ ලැබුණ රුපියල් 75000 සොච්චම් මුදල ඒකත් අපිට නැති වෙලා යනවා. අර අපෙන් ඉපදුණු සම්පකාර ව්‍යාපාරය තා මහජන බැංකුවේ අම්මා. ඒ සියල්ලම මහජන බැංකුවට අමතක වෙලා යනවා. තව සම්පකාර සමිතිය සඳහා මහජන බැංකුවේ සංවර්ධන නිලධාරීන් දාලා තිබෙනවා. මේ ග්‍රාමීය බැංකුව වලට විතරක් නෙවෙයි. සමහර විට සනත් සමිති වල, දීවර සමිති වල මෙන්න මේ නිලධාරීන් ටිකක් ආපසු ගත්තා. මේ මාගාව තියෙනවා අපි හිතාන ඉන්නේ මේ සම්පකාර ග්‍රාමීය බැංකුව වල විතරයි මේ සංවර්ධන නිලධාරීන් දැම්මේ කියලා. නෑ ග්‍රාමීය බැංකුව වල විතර නෙවෙයි සාක්ෂි තියෙනවා අපි ගාව.
දීවර මහජන බැංකුවේ දීවර සම්පකාර සමිති වලට පවා සංවර්ධනකාරීන් දාලා තිබ්බා. මේ ධර්මපාල කියන මහත්මයා ලියපු ලිපියක් දීවර සම්පකාර සමිති සම්බන්ධව. ඊළඟට මහජන බැංකුව සහ සම්පකාරයේ අතර තිබ්බ සංගරාව මැගසින් එක. ඒක මුද්‍රණය කිරීම නතර කරා. මේක මුද්‍රණය කර හෝමාගම විවි සේවා සම්පකාර සමිතිය. මෙන්න මේ වගේ දේවල් වලින් මහජන බැංකුව අපෙන් ඉවත් වුණා. අපි එක දෙයක් මතක් කළ දිය යුතුයි. මොකද අපි හැමදාම නිශ්ශබ්ද වෙලා හිටියොත් මේ වැඩේ අපිට කරගන්න හම්බෙන්නේ නැහැ. අපේ කොච්චර වත්කම් ටිකක් තිබ්බද මේ වත්කම් ටික ප්‍රත්‍යාගන්නේ කරොත් එහෙම අද බිලියන ගානක වත්කම් ප්‍රමාණය. අපි හරියට ප්‍රත්‍යාගන්නේ කරොත් එහෙම මේ වත්කම් ප්‍රමාණය. ඒ ටික අපි හරියට කියනකොට අපේ වත්කම් තමයි ඉන්නේ වාගේ. අපිට එහෙම කියන්න අයිතියක් තියෙනවා. අපි තාම දික්කසාද වෙලා නැහැ මහජන බැංකුවත් එක්ක. 80000ක් 80 ලක්ෂයක් සම්පකාර සමාජිකයෝ 50000 සම්පකාර සේවකයෝ අපි ඉල්ලන්න ඕන අපිට එක අධ්‍යක්ෂ ධූරයක් අපිට දෙන්න. අර 1982 මහජන බැංකුව පිටුව මේ සම්පකාර අධ්‍යාපන ආරම්භයෙන් අපිට සේවයක් දෙන්න. අපිට ඒකින් යම් මුදලක් දෙන්න. දිස්ත්‍රික් මණ්ඩල වලට අපිට කීයක් හරි දෙන්න. එහෙම කියලා අපි ඉල්ලන්න ඕන. තව චුට්ටක් හිතන්න. බලන්න 1961 අපේ තිබ්බ මූල්‍යවත්කම ලක්ෂ 30යි. ඔබ හිතන්නේ ලක්ෂ 30 විතරද අපි මහජන බැංකුවට දුන්නේ කියලා? නෑ. ලක්ෂ 30 විතරනේ අපි වත්කම් විශාල ප්‍රමාණයක් දුන්නා. අපේ තිබ්බ ඉඩම් ප්‍රමාණය, ගොඩනැගිලි ප්‍රමාණය, උපකරණ ප්‍රමාණය මේවා වර්තමානයේ මේ 21 වන සියවසේ නැවත ප්‍රත්‍යාගන්නේ කළොත් එහෙම කෝටි ප්‍රකෝටි ගානක වටිනාමක් වෙනවා. සමහර විට මිල කරන්න බැරි වෙයි. මේ ගැන චුට්ටක් හිතන්න. 1978 මහජන බැංකුව පනත සංශෝධනය වෙනවා. ඊට පස්සේ අවස්ථා කිහිපෙදී මහජන බැංකුව පනත සංශෝධනය වෙනවා. මෙන්න මේ සංශෝධනයත් එක්ක සමපකාර ව්‍යාපාරයේ මහජන බැංකුව ඉවත් කළ යනවා. ඒ නිසා අපි මේ මහජන බැංකුවෙන් අපි ඉල්ලමු අපේ තියෙන වත්කම් වලට යුක්තිය ඉටු කරන්න කියලා අපි මහජන බැංකුවෙන් ඉල්ලීමක් කරේ. ඔබ තනියෙන් කල්පනා කරලා බලන්න. තනි පුද්ගලයෙක් විදියට සම්පකාරයේ තනි පුද්ගලයෙක් විදියට සම්පකාර විශ්ව විතරක් නෙවෙයි දීවර වෙන්න පුළුවන්, සංස වෙන්න පුළුවන්, වෙනත් ඕනම දෙයක් මුදුන් මට්ටමේ සංකේත වෙන්න පුළුවන්. මෙයාලගේ සල්ලි ටික මහජන බැංකුවේ තනි පුද්ගලයෙක් විදියට හිටපුවම මම හිතන්නේ අපේ තියෙන මුදල් කෝටි ප්‍රකෝටි ත්‍රිලියන මුදලක් මහජන බැංකුව ළඟ තියෙනවා. එහෙනම් ඕක අපිට මොනවද කරන්න බැරි? අපිට මොනවද කරන්න බැරි? මේ ටික වර්තමාන පාලන අධිකාරියට මතක් කරලා දෙන්න. වර්තමාන සේවකයන්ට මතක් කරලා දෙන්න. රටේ ඉන්න නායකයන්ට මතක් කරලා දෙන්න. එහෙම දීලා වෙලා අපිට නැති වෙලා තියෙන එක අධ්‍යක්ෂ ධූරයක් හරි අපිට දෙන්න කියන්න. ඊළඟට දිස්ත්‍රික් මණ්ඩල වලට යම් මුදල් ප්‍රමාණයක් දෙන්න කියන්න. ඒ අපේ වත්කම් වලින් මෙයාලා රැකෙනවා. අපේ ප්‍රකෝටි ගාණක් මුදල් වලින් තමයි එන්නේ. මේ සඳහා නායකත්වයක් ගන්න ලංකාවේ රාජ්‍ය අමාත්‍යාංශයක් තියෙනවා. ඒ වගේම සම්පකාර ව්‍යාපාරයේ නායකත්වයෙන් ජාතික සම්පකාර මණ්ඩලය තියෙනවා. ඒ වගේම කොමසාරිස්වරු 10 දෙනෙක් ඉන්නවා ජාතික මට්ටමේ කොමසාරිස්වරයාත් එක්ක මහා බැංකු සංගමයක් තියෙනවා. පළාත් ග්‍රාමීය බැංකු සංගම් 3ක් තියෙනවා. දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගම් 10ක් තියෙනවා. ඔබ සියලු දෙනා එකතු වෙලා කියන්න මෙන්න මේ දේ අපිට කරලා දෙන්න කියලා. එහෙම නැත්නම් අපේ හයිය පාවිච්චි කරන්න අපිට ඕන තරම් ක්‍රම තියෙනවා. තව අපේ මුදල් ආයෝජනය කරන රාජ්‍ය බැංකු තියෙනවා. එයි අපේ පළාත් මහා බැංකු සංගමයේ තියෙනවා. පළාත් බැංකු තියෙනවා. දිස්ත්‍රික් බැංකු තියෙනවා. ඔබ එකතු වෙලා අපි නැති වෙලා තියෙන ඒ ශක්තිය මේ අහිංසක සම්පකාර සේවකයන්ට අධ්‍යාපන කටයුතු ලබා දීම සඳහා හරි අධ්‍යාපන අරමුදලක් හරි ඉල්ලන්න. මොකද මහජන බැංකුවල දැන් අමතක වෙලා තියෙනවා ඔවුන්ගේ අම්මා සමුපකාරී කියලා. ඒක මතක් කරලා දෙන්න මෙන්න මේ නායකත්වයේ ගන්න කියන ඉල්ලීම කරමින් මම අද මේ වීඩියෝ එක කටයුතු අවසන් කරනවා. නැවතත් මෙවන් වීඩියෝ එකක් වත් එකතු වෙනවා. හැමෝටම